ආයිබෝවන් ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන යටතේ 11 ශ්‍රේණියේ චිත්‍ර කලාව කියන විෂය යටතේ සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර පිළිබඳව අද එහි යටතේන එක සැරසිලි මෝස්තරයක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න අදහස් කරන්නේ. ඒ යටතේ අපි අද සූදානම් කරගෙන තියෙන පාඩම සාම්ප්‍රදායික සැරසිලි ඒකක භාවිතා කර වෘත්තාකාර පිත්තල බන්දේසියක් නිර්මාණය කිරීම. ඒකේ නිපුණතාවය යටතේ පාරිහාරික අවශ්‍යතා සඳහා නිර්මාණකරණයේ යෙදීම මේ නිපුණතාව විදිහට අපි ගන්නවා. ඒ නිපුණතා මට්ටම සාම්ප්‍රදායික සැරසිලි ඒකක හා ඒවායේ වර්ණ භාවිත කරමින් මුළුතල සැරසිලි නිර්මාණයක් සිදු කිරීම තමයි අද පාඩමෙන් අපි සිදු කරන්නේ. මේක ඉගෙනුම් ඵල යටතේ බන්දේසියේ මූලික ලක්ෂණ අපි භාවිතා කරනවා. ඒක කොහොමද නිර්මාණය කරනකොට කරන්නේ කියන එක, ඊළඟට සාම්ප්‍රදායික සැරසිලි ඒකක භාවිතා කරගෙන ඒකට බන්දේසියකට ගැළපෙන ආකාරයට කොහොමද ඒකට ගැළපෙන ආකාරයට සුදුසු විදිහට සැරසිල්ලක් නිර්මාණය කරන්න කියන එක ඊළඟට අපි සාකච්ඡා කරනවා. ඒ වගේම ඒකෙදී අපිට අවශ්‍ය වෙනවා අපි සාම්ප්‍රදායික සැරසිලි ඒකකයක් නිර්මාණය කරන්නේ. ඒ යටතේ අපිට වෘත්තාකාර බන්දේසියක් ඒකට ගැළපෙන විදිහට නිර්මාණය කරන්න අපිට ජ්‍යාමිතික උපකරණ අවශ්‍ය වෙනවා. ඒ යටතේ අපි ඒ භාවිතා කරමින් මේ උපකරණ භාවිතා කරමින් කොහොමද අපි කඩදාසියට ගැළපෙන ආකාරයට පරිමාණුකූලව මේක නිර්මාණය කරන්න කියන එක අපි ඊළඟට සාකච්ඡා කරනවා. අපි ඒක නිර්මාණය කරනවා. ඊළඟට සාම්ප්‍රදායික වර්ණ මේ සඳහා භාවිතා වෙනවා. අපි ඒ වර්ණ ගැන සාකච්ඡා කරනවා. ඒක කොහොමද අපි භාවිතා කරන්න කියන එක ඊළඟට අපි මෙතනදී සාකච්ඡා කරනවා. මේ තියෙන්නේ මේ ඔබ මේ තිරේ පෙන්වුම් කරන්නේ පිත්තල බන්දේසි කිහිපයක්. ඒකේ පැති පෙනුමත් සහ ඇතුළත පෙනුම කියන ක්‍රම දෙකම යටතේ තමයි පෙන්වුම් කරන්නේ. දැන් මේ තියෙන භාණ්ඩ වල අපි අර අතින් අල්ලන කොටස නැහැ. එකක විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේවා ඒ අතින් අල්ලන හැන්ඩල් එකක් කියන එක අපි ඒකත් නිර්මාණය කරලා තියෙන ඒවා තියෙනවා. ඒ වගේම නැති ඒවත් අපිට සමහර වෙලාවට දකින්න වෙනවා. පිත්තල බන්දේසිය කියන එක සාමාන්‍යයෙන් නිර්මාණය කිරීමේදී තලන වැඩ සහ වාතු වැඩ කියන අපි මේක තැලීම මාර්ගයෙන් තමයි සිදු කරන්න ලබන්නේ. ඒ වගේ නිර්මාණය ගැන පිත්තල බන්දේසි නිර්මාණය කිරීමේදී තැලුම කියන එක, තැලීම් කියන එක සහ එබ්බවීම් කියන එක භාවිතා වෙනවා. අපි ඒකෙදි ඒ විදිහට නිර්මාණය කරපු පිත්තල බන්දේසියක් තමයි මේ නිර්මාණයට මේ තිරේ පෙන්වුම් කරන්නේ. ඊළඟට පිත්තල බන්දේසිය අපි දන්න දැන් අපි කතා කරන බන්දේසිය වෘත්තාකාර එකක්. ඒකෙදි සැරසිලි අපිට කිහිපයක් යොදා ගන්න පුළුවන් වෙනවා. ඒකෙදි අපි යොදා ගන්න සැරසිලි ඒකක කිහිපයක් ගැන අපි මෙතනදී සාකච්ඡා කරනවා. ඒ යටතේ යොදා ගන්න සැරසිලි සාම්ප්‍රදායික සැරසිලි අපි දන්නවා කොටස් 4කට බෙදෙනවා. ඒ 4න් අපි උද්භිද කියන සැරසිලි ගණේ සැරසිලි තමයි මේකෙදි ඔබට භාවිතා කිරීම සඳහා අපි උපයෝගී කරගන්න යන්නේ. ඒ යටතේ යොදා ගන්න පුළුවන් සරල, ඒ කියන්නේ අපි කව කටු එහෙම භාවිතා කරලා එකතු කරගන්න පුළුවන් සරල සැරසිල්ලක් තමයි මේ නිතරම අපිට දකින්න තියෙන නෙළුම් මල් මෝස්තර. මේවා ගොඩාක් අපේ සැරසිලි මෝස්තර අතර දහස් ගණනක් තියෙනවා. ඒ අතරේ ගත්තු කිහිපයක් තමයි මේට වැඩිය ගොඩාක් ඒවා තියෙනවා. අපි මේ කිහිපයක් විතරක් ඒකට අරගෙන තියෙනවා සැරසිලි මෝස්තර සඳහා යොදා ගන්න පුළුවන් සරල සැරසිලි ඒකක නෙළුම් මල් මෝස්තර විදිහට. ඒ වගේම බන්දේසියේ අපි ගන්න බන්දේසියේ ප්‍රධාන සැරසිල්ල විදිහට, ඒ කියන්නේ මූලිකම ප්‍රධාන වෙන සැරසිල්ල විදිහට අපි ගන්නවා මේකේ අන්නාසි මල් මෝස්තරය. අන්නාසි මල් මෝස්තරය බොහොම අලංකාර විදිහට අපට විහිදලා පතුරලා ගන්න පුළුවන් මෝස්තරයක්. ඒක අරගෙන අපි ඒ ඇසුරින් මේ නිර්මාණය කරන්න යන්නේ. මේ ඒ සඳහා යොදාගත හැකි ගොඩාක් නිර්මාණ, කියන්නේ ගොඩාක් සැරසිලි අතරින් අපි ගන්න කිහිපයක් තමයි මේ අපට ගන්න පුළුවන් සැරසිලි කිහිපයක් තමයි මේ ඔබට පෙන්වුම් කරන්නේ. ඒ වගේ මේකේ අපි පිත්තල බන්දේසියේ වට ප්‍රමාණය, වටය අපි ගත්තාම ඒ යටතේ යොදා ගන්න පුළුවන් පලාපෙති මෝස්තර
ඕන තරම් තියෙනවා ඒවත් අපිට ගොඩාක් තියෙනවා අපි ඒ සැරසිලි අතර. අන්න ඒ වයින් කිහිපයක් දෙකක් තමයි මේ තියෙන්නේ. මේට වැඩිය ගොඩක් තියෙනවා සැරසිලි. අපිට ගන්න පුළුවන් කිහිපයක් කැමැති විදිහට අපිට කැමැති ආකාරයකට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ සැරසිලි මේ ඒ වගේ සැරසිලි කිහිපයක් තමයි අද අපි අඳින නිර්මාණය සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර අතර එන මේ සැරසිල්ල ගොඩක් වෙලාවට යොදාගන්න පිත්තල බන්දේසිය කිව්වම අපේ මනසට එන එකම වර්ණය වෙන්නේ කහ වර්ණයක්. සාමාන්‍යයෙන් පිත්තල කියන වර්ණය කහ පාටයිනේ. එතකොට ඒ වර්ණය අපි ගන්න ඕනේ වර්ණ කරනකොට. කොහොමද අපි මේ වර්ණය ගන්නෙ? ඒ වර්ණ ගන්නකොට ඒකට යොදා ගනු ලබන වර්ණ මොනවද? අපිට ගන්න පුළුවන් වර්ණ අපේ වර්ණ තියෙන කොටසේ අපි මොනවද ගන්න පුළුවන් වර්ණ ඒකට ගැලපෙන විදිහට. අන්න ඒ යොදා ගන්න වර්ණ අපි සැලකුවොත් ඒ යටතේ අපිට කහ පාට අපි yellow කියලා කියන කහ පාට, ඊට පස්සේ දීප්තිමත් කහ වර්ණය, ඊට පස්සේ දුඹුරු වර්ණය, ඒකේ තද දුඹුරු වර්ණය, අන්න ඒ වගේ වර්ණ තමයි අපිට මේකෙදි ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද ඒ වර්ණයට ගැලපෙන වර්ණයක් අපි එහෙම නැත්නම් පිත්තල බන්දේසියට ගැලපෙන වර්ණයක් අපි මේකෙදි භාවිතා කරන්න ඕන වෙනවා. ඒක නිසා අපි මේ වර්ණ ටික යොදා ගන්නවා මේකෙදි සැරසිලි කිරීම සඳහා වර්ණ කිරීම සඳහා. මේ තියෙන්නේ ඒ වගේ වර්ණ සහ අර ජ්‍යාමිතික උපකරණ සහ ඒ සැරසිලි යොදාගෙන නිර්මාණය කරන ලද වෘත්තාකාර පිත්තල බන්දේසියක නිර්මාණයක් මේ පෙන්눔 කරන්නේ. මේකේ ඔබට පේනවා ඇති මේකේ අල්ලන්න දෙපැත්තෙන් අපි කියන හැන්ඩල් එක කියන එක අල්ල ගන්න තියෙන දෙපැත්ත නිර්මාණය කරලා තියෙන එකක්. මේක ඒ වගේ නිර්මාණයට ඒ දෙක එකතු කරගත්තාම මේකේ වැඩි අලංකාරයක් සහ භාවිතයට සුදුසු. ඒ කියන්නේ අපි කියන කර්මාන්තයට උචිත බව මේකෙදි වඩාත් ගැළපෙන විදිහට යොදා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. මේ තියෙන්නේත් ඒ වගේ අන්නාසි මල් මෝස්තරය, නෙළුම් මල් මෝස්තරය සහ පලාපෙති මෝස්තර කියන මෝස්තර යොදාගෙන නිර්මාණය කරපු තවත් ඒ ආකාරයේම පිත්තල බන්දේසියක්. මේකටත් අර කියන අපි සාකච්ඡා කරන ලද වර්ණ තමයි යොදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ අපි මේකෙදී අර අතින් අල්ලන දෙපැත්තේ අල්ලන බන්දේසිය සඳහා භාවිතා කරන හැන්ඩල් එක කියන එක නැහැ. ඒ වුණාට වෘත්තාකාර බන්දේසියක් විදිහට නිර්මාණය කරපු එකක්. ඒකේ සරල හැඩතල යොදාගෙන නිර්මාණය කරලා තියෙන තව එක මෝස්තරයක් විදිහට මේක අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපි දන්නවා පිත්තල බන්දේසි ගත්තාම වෘත්තාකාර විතරක් නෙමෙයි. තවත් හැඩ තියෙනවා අපිට ඕවලාකාර හැඩ තියෙනවා. එතකොට හතරස් හැඩය අපිට දකින්න තියෙනවා. ඒ වගේ හැඩ කිහිපයක් තියෙනවා. ඒ හැඩ කිහිපයක් අතරින් මේ තියෙන්නේ ඕවලාකාරව නිර්මාණය කරන ලද පිත්තල බන්දේසියක්. මේ හැම හැඩයක්ම 11 දරුවන්ට විභාගයේදී එන්න පුළුවන් මෝස්තර සැරසිල්ලක් විදිහට භාවිතා කරන්න. ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නවලදී එක එක නිර්මාණ එක්ක වෘත්තාකාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෂඩස්ත්‍රාකාර වෙන්න පුළුවන්, ඕලාකාර හැඩයක් ගන්න කියන්න පුළුවන්, හරි හතරස්, එහෙම නැත්නම් ආයත චතුරස්‍රාකාර, ඔය කියන ආකාරයට විවිධ හැඩතල යටතේ අපට නිර්මාණය කරන්න සිදු වෙනවා. අපි එතකොට මේකෙදි කොහොමද අපි ඒක නිර්මාණය කරන්නේ කියන එකත් මෙතනදී අපට සාකච්ඡා කරන්න පුළුවන් මේ අඳින නිර්මාණය. අපි දැන් යමු එහෙමනම් මේක අභ්‍යාසයක් විදිහට කරලා බලමු කොහොමද අපි මේක කරන්නේ කියලා. හරි, අපි දැන් එහෙනම් දුවේ පුතේ මේ සූදානම් වෙන්නේ අද මේ වෘත්තාකාර පිත්තල බන්දේසිය කොහොමද අඳින්නේ කියලා. ඒක නිවැරදිව අපි කරන ආකාරය දැන් පුරුදු වෙමු කොහොමද කරන්නේ කියන එක. අපිට අවශ්‍ය වෙනවා කවකටුවක්. අපි දන්නවා කවකටුව මේකෙදි පැන්සල භාවිතා කරනකොට කවකට්ට අපි නිවැරදිව තියාගෙන ඒකට ගැළපෙන ආකාරයට පැන්සල හරියට බිමට තියන්න පුළුවන් වෙන විදිහට සකස් කරගන්න ඕනේ. අපි මේ විදිහට මෙහෙම හරි ගස්ස ගමු. ඔන්න මම මේක තද කරගන්නවා. මෙහෙම හදාගත්තා. ඒ වගේම ඔයගොල්ලන්ට විභාගයේදී දැන් අපි විභාගයේ ඇත්තටම මූලික කරගෙන කරනවා නම් අපි දන්නවා මේ කඩදාසිය ඔයගොල්ලන්ට විභාගයේදී එන්නේ
අඟල් 9 12 ප්‍රමාණය එකක්. ඊට අතර මේ තීරුවක් තියෙනවා Tamanට විභාගාංකය එහෙම ලියන්න. මේ වගේ කොළයක ප්‍රමාණය. දැන් මේ තියෙන කොළය අඟල් 9 12 ප්‍රමාණයේ කොළයක්. අපි මේකේ තමයි ඔයගලන්ට ඒ කියන්නේ විභාගයට එන ආකාරයේ ඒ ගැළපෙන කොළයක් තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ. අපිට අවශ්‍ය වෙනවා අඩි රූලක්. අඩි රූල කියනකොට අඟල් 6 නෙමෙයි අඟල් 12 එකක් අපිට ඕන වෙනවා. හේතුව තමයි මේ අවශ්‍ය මිමි ගන්නකොට අඩි රූලක් අඩියක් ඕන වෙනවා. හේතුව අඟල් 6ේදී අපිට ඉර ගහ ගන්නකොට ගැටලු ඇති වෙනවා. සමහර තැන්වල නැවත නැවත තිය ගහන්න වෙනවා. අන්න ඒක නිසායි අපි මේ විදිහට අඩි රූලක් විදිහට ගන්න කියලා මම ඔබට යෝජනා කරන්නේ. අපි පටන් ගමු කොහොමද කරන්නේ කියන එක. අපි මුලින්ම ගමු මේකේ මිම්මක් 9 ප්‍රමාණය ගොඩක් වෙලාවට අපිට නිර්මාණය කරන්න ඉන්නේ අඟල් 9යි 9 ප්‍රමාණය වගේ අදහසක් අපිට ගොඩක් වෙලාවට එනවා. ඒක නිසා මම මේකට ගන්න අදහස් කරනවා අඟල් 8 පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ අඟල් 8ක් අපි ගන්න ඕන නම් අපි මේකෙදී අඟල් 4ක් ගන්න වෙනවා. මම ඒකට ගැළපෙන විදිහට ඔන්න අඟල් 4ක් අරගන්නවා. මිම්ම අරගෙන අඟල් 4ක් ගන්නවා. අපි මේක බැලන්ස් කරගන්නත් ඕනේ. ඔන්න මම ගත්තා මේකට අඟල් 4ක්. අඟල් 4 එකක් අරගෙන මිම්ම අරගන්න හදන්නේ. දෙපැත්ත අපි ගැළපෙන ආකාරයට හදාගමු කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට මම මෙන්න බැලන්ස් කරගන්නවා මේ පැත්තට. ප්‍රමාණි කොහොමද කියලා පොඩ්ඩක් බලලා දැන් අපිට පුළුවන් ඔන්න වෘත්තය ඇඳ ගන්න පුළුවන්. ඔය විදිහට ඇඳ ගන්නවා ඔන්න පළවෙනි වෘත්තය. මේකෙදී අපි දැන් ඇඳගෙන යන්නේ වටේට. අපි පලාපෙති මෝස්තරයක් ගන්න යන නිසා මම පලාපෙති මෝස්තරයේ උඩ පොඩ්ඩක් හදා ගන්න ඕන වෙන නිසා මම මෙතනදී ගන්නවා පොඩි ඉඩක් නැවත අපි ඒකට ගත්තා සෙන්ටිමීටර් එකකින් භාගයක් විතර ප්‍රමාණයක් අරගෙන මම ඔන්න මේ ඉරත් ගහ ගන්නවා මේ ආකාරයට ඔහොම හරි ගස්ස ගන්නවා. අපි ලේසි වෙන්න පොඩ්ඩක් කරකවලා ගමු. විදිහට මේ මාර ගන්නවා. ඊළඟට අපි පලාපෙති මෝස්තරයනේ දැන් අපි ගන්න හිතාන ඉන්නේ. ඔන්න මම ඒකට ඉඩක් වෙන් කරගත්තා. ඒකට අපි අඟල් භාගයකට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙතෙන්ට මම ඉඩක ප්‍රමාණය තමයි ගන්න අදහස් කරේ. ඒ වගේ ප්‍රමාණයක් ගත්තාම අපට පහසු වෙනවා. මම ඒක ඔන්න නැවත ගන්නවා ඒ ඉඩ. රවුම් කිහිපයක්ම ගහ ගන්න ඕනේ. ඊළඟට නැවත කුඩා රවුමකට අපි යනවා. කුඩා ප්‍රමාණී රවුමකට අපි යනවා. අපි ඒ රවුම ගහගමු. ඒක සාමාන්‍යයෙන් අඟලකට ආසන්න රවුමක් තමයි ගහගන්නේ. මේකේ අපි නෙළුම් මල් මෝස්තරය අඳ ගන්න තමයි මේ වගේ කුඩා රවුමක් අපි ගන්න අදහස් කරන්නේ. ඔන්න ඒකත් ගහගත්තා. ඒකට අපිට තව එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ නෙළුම් මලේ පෙති පෙන්නුම් කරන්න මම තව එකක් ගහ ගන්නවා මේකට. තව රවුමක්. රවුම් දෙකයි. ඒ අතර හිඩසක් තිබ්බහම කහ පාටට ලස්සනට අපිට ගන්න පුළුවන් නිසා මම ඔන්න තුන්වෙනි අවසාන වෘත්තයත් ගහ ගන්නවා. අපිට ලේසි පහසුයි කව කට්ටින් ගොඩාක් දේවල් ඒකේ කරන්න තියෙනවා. දැන් ඔන්න අපි රවුම් ඇඳගෙන ඉවරයි. රවුම් ඇඳගෙන ඉවර වෙලා මම මෙතනදී හරියට මේ මැදට වෙන්න මෙහෙම මැදට වෙන්න ඉර ගහ ගන්නවා අඩි රූලා අරගෙන මැදින් මේ කව කට්ට උල තියපු තැන සම්බන්ධ වෙන විදිහට මං චුට්ටක් ඒක දිගට අඳිනවා. මොකද අපිට ඕන වෙනවා මෙතනදී දෙපැත්තේ මේකේ අණ්ඩ කියන එක අඳින්න දෙපැත්තට. අන්න ඒක නිසායි මම දෙපැත්තට මේකේ වැඩි කරගත්තේ. මෙහෙම ඉර ගහ ගන්නවා. ඊළඟට අපිට මැද ලකුණු කරගන්නකොට ගැටලු ඇති වෙන්නේ නොවන විදිහට අපි මෙතනින් කව කට්ට තියලා අපි චාප කපාගෙන මේක වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක කරමු. මේ පැත්තට
ඊට පස්සේ නැවත මෙතනින් තියලා මෙහෙම මේ විදිහට චාප කපාගෙන අපිට මේ දෙපැත්ත හදා ගන්න පුළුවන්. ඔන්න අපි කොටුව 4ක් විදිහට කොටු ගහ ගන්නවා මේ පැත්තේ රේඛාව. දැන් අන්නාසි මල් මෝස්තරයක් ඇඳ ගන්න යන නිසා මම මේක නැවත බෙදීමක් කරනවා චාප කපා ගැනීමෙන්. ඒකෙදි අපි මේකේ මෙහෙම ප්‍රමාණයකට ඔබට පේනවා ඇති මෙන්න මේ ආකාරයට මම මෙතනින් ඊට පස්සේ මෙතන නැවත මේ මුල්ලෙන් තිබ්බා මෙතන නැවත මෙතන තිබ්බා මේ ආකාරයට අපි ඇඳ ගන්නවා. එතකොට අපිට හරි පහසු වෙනවා නිවැරදිවම මේ මිම්ම සකස් කර ගන්න. ඊළඟට නැවත අඩි රූල පාවිච්චි කරලා අපිට පුළුවනි මේකේ නිවැරදිව මේ රේඛාවල් ඇඳ ගන්න. මේ විදිහට මාත් එක්ක කරපුවාම ඔබට පහසුවෙන් මේක කරගන්න පුළුවන්. දැන් ඔන්න අපි මේකේ කවකටු අඩි රූල් භාවිතා කරලා කරන්න පුළුවන් ප්‍රමාණය කරන්න තියෙන ප්‍රමාණය ඇඳගෙන අවසන් කරලා තියෙන්නේ. දැන් අපි මේකේ මෝස්තර ඇඳ ගැනීම සඳහා තමයි සූදානම් වෙන්නේ. ඒකෙදි ඔබට පෙන්නවා කලින් රූපේ පෙන්නවා වගේ මෙන්න මේ වගේ මෝස්තර මල් මෝස්තර අපට යොදා ගන්න පුළුවන් මේ රවුම ඊට පස්සේ වැඩිපුර ඉඩක් ඉතුරු කරගෙන නැවත රවුමක් ගැහැව්වා. අපි එතකොට ඒකට ගැළපෙන ආකාරයට අපි එහෙමනම් මේකට මෝස්තරයක් සරල මෝස්තරයක් ඇඳගමු. එතකොට මෙහෙම අපිට මනෝමය වශයෙන් බෙදා ගන්න ක්‍රමයකුත් තියෙනවා. අපි මේ විදිහට ඔන්න මේ විදිහට පෙත්තක් ආකාරයට සකස් කර ගන්නවා. ඔන්න මං පෙත්තක් ආකාරයට සකස් කරගන්න යන්නේ මේකේ. අපිට ඕනේ එකයි. හරියට ඇඳ ගන්න ඕනේ එකයි. මේ වටේම අඳින්න ඕනේ නැහැ. අපිට එතකොට කාලය ගොඩක් මිඩංගු වෙනවා. එහෙම නැතුව මේ තනි එකක් විදිහට අපි අරගමු මේක කොහොමද කරන්න කියලා බලා ගන්න පුළුවන් එතකොට. දැන් ඊට පස්සේ මෙතන මේ කොටස දැන් මේ අපිට මෙතන තියෙන ප්‍රධාන කොටසක් කරන්න තියෙනවා. අර අපි අඳින්න බලාපොරොත්තු වෙන අන්නාසි මල් මෝස්තරේ මෙතනදී මේ උඩ කොටසට පලාපෙති මෝස්තරයක් අපි අරගත්ත හැකි. පලාපෙති මෝස්තරේ අරගන්නකොට අපිට මේකෙදිත් පුළුවන් අවශ්‍ය නම් අඩි රූලක් භාවිතා කරන්නත් පුළුවනි. මේක අපිට බෙදා ගන්න පුළුවන් මේ විදිහට 4කට අපි බෙදාගත්තොත් මෙහෙම මේකට ඇත්තටම අපිට අඩි චිත්‍ර කරන දරුවෙකුට මේ වගේ මිම්මක් මැන ගන්න පුළුවන්කම තියෙනවා අපි දන්නවා. මෙහෙම අපි ওই වගේ රේඛාවල් 4කින් මේක පලාපෙති 4ක් විදිහට පලාපෙත්තේ පෙති 4ක් විදිහට මේ එක කොටු මේ එක කොටසක් බෙදා ගන්නවා. ඔන්න අපි ඒක අරගෙන මේකෙදි හරි ගස්ස ගන්නවා. දැන් මේකෙදි අපිට පුළුවනි මේ හැඩය මේ උඩටත් මතු වෙන ආකාරයට ඕනනම් මෙතෙන්ට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්ට එන ආකාරයට මෙන්න මේ විදිහට අපිට පාවිච්චි කරලා මේ ආකාරයේ සැරසිල්ලක් නිර්මාණය කරගන්නත් ඔන්න අපට පුළුවන්කම තියෙනවා. මේක බොහොම සරල සැරසිල්ලක් අපිට පලාපෙති මෝස්තර අතර නිතරම අපිට අඳින්න පුළුවන් වෙන සැරසිල්ලක් මේ මම ඔබට ඇඳලා පෙන්නන්නේ. මේ විදිහට. අපි ඒක මැදට තවත් පොඩි පෙත්තක් විදිහට දාගමු මෙහෙම. මේක තමයි අපි පරිස්සමට කරගන්න ඕනේ මෝස්තරේ. ඊට පස්සේ මේක පිටපත් කර ගැනීම ඉතා පහසු වෙනවා. නිවැරදිව ඇඳගත්තෙන් පස්සේ. ඔන්න ওই විදිහට අපි අර ගන්නවා. දැන් අපි මේ කොටස ඉතුරු කරගත්තා. මෙතන කුඩාට පෙති 4 බෙදාගෙන අපි මේකේ මේ විදිහට නිර්මාණය කරා. දැන් තියෙන්නේ අපිට පලාපෙත්ත නිර්මාණය මේ අන්නාසි මල් මෝස්තරය මෙතෙන්ට කොහොමද ගන්නෙ කියන එක නිර්මාණය කරගන්න එක අපිට තියෙන්නේ. ඒ යටතේ ගන්න පුළුවන් මෝස්තර කිහිපයක් මං පෙන්නුවා. තිරේදිත් ඔබට පෙන්නුම් කරුවා. මේ තියෙන්නේ වගේ කිහිපයක් කරපු නිර්මාණ. ඒවා කිහිපයක් මේ තියෙන්නේ.
අපි මේ එකක් අරගමු මේ මෝස්තරයට කොහොමද ගන්න කියලා බලමු. අපිට අවශ්‍ය වෙන්නේ එක කොටසයි ඕන වෙන්නේ. එක කොටසයි අපි අරගන්නේ මේකේ. මෙතන මැද අපි දන්නවා අන්නාසි ගෙඩිය හැඩේ එනකොට අර මැද කතිර හැඩයක් එහෙම අපිට ගන්න වෙනවා. අපි බලමු මේක කොහොමද ගන්න කියලා. මෙතනදී මෙහෙම හැඩේ අරගෙන මේක කැමති ආකාරයකට ගන්න පුළුවන් අපිට. මේ ආකාරයට. මෙහෙම අරගන්න. ඊට පස්සේ ඊට පොඩි රේඛාවක් උඩින් අපිට මේ වගේ ගත්ත හැකි. තව ලස්සන කරගන්න පුළුවනි. මේ වගේ. ඊට පස්සේ අපි ඔය ආකාරයට ගන්නවා. පෙති අපිට පුළුවන් ලස්සනට නිර්මාණය කරගන්න මේක මේ විදිහට. මේක අරගෙන අපිට පුළුවන් මැදින් නැවත මෙහෙම රේඛාවක් යවන්න. දැන් මේකෙදි ගොඩාක් අපි වෙනස්කම් කරන්නේ නැහැ. අපි සාම්ප්‍රදායික සැරසිල්ලක් නිසා. මොකද අපි සාම්ප්‍රදායික සැරසිලි අතර තියෙන මෝස්තර තමයි මේ අපි අරගන්නේ. ඒක නිසා. දැන් ඔබට පැහැදිලි ඇති මේ කොටස විතරයි අපට ඇඳ ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේක පිටපත් කරගන්න එක. දැන් මේ තියෙන්නේ මේ කඩදාසිය ඔබට පේනවා ඇති මේ වගේ කඩදාසියක් තමයි ඔබට විභාග මධ්‍යස්ථානයට ගියාම හම්බෙන්නේ මේ වගේ බොහොම අර නැවෙන සුළු සිනිදු කඩදාසියක් තමයි හම්බෙන්නේ මේක පිටපත් කරගන්න. දැන් අපි කොහොමද මේක පිටපත් කරගන්නේ කියලා බලමු. මෙහෙම තියලා අපට පුළුවනි මේක මේ ආකාරයට පිටපත් කරගන්න. ඔහොම ගානට තියලා අපි මේක පිටපත් කරගමු මුලින්ම. ඒකෙදි අපිට ඕන වෙන්නේ මේ ඇඳගත්තු ටික විතරයි. අපි වෘත ඇඳගෙන තියෙන්නේ කලින්. ඒක නිසා අපි මේ කොටස විතරක් අපි ඇඳගමු. ටිකක් චුට්ටක් තද වුණාම අපිට ඇඳලා තදට ඇඳගත්තාම අපිට ඒක නැවත අනිත් පැත්ත හරවනකොට ඒ පැත්තෙනුත් අඳින්න පුළුවන්. පිටපත් කරගන්න හරිම ලේසියි එතකොට. මේ ආකාරයට අපිට සකස් කරගන්න පුළුවන් මේක. ඊට පස්සේ අපි පලාපෙති ටිකත් මෙහෙම ඇඳගමු මේ ගමම්ම. ඔච්චරයි ඇඳ ගන්න තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේක නැවත. දැන් ඔබ සූදානම් වෙන මේක
අපි දැන් පිටපත් කරපුවාම මෙහෙම පේනවා. අපිට කන පිට පේනවා. ඊළඟට මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඒ ඉතුරු කොටස මල සම්පූර්ණ වෙන. අපි මලක භාගයයි ඇඳගත්තේ. මල සම්පූර්ණ වෙන්න අපි මේක කන පිට හරවලා මෙතන නැවත තියනවා. ඊගාව කොටුවේ තියනවා කන පිට හැරවීමෙන් පස්සේ. එතකොට අපි ඒක ඇඳලා ඉවර වෙනකොට අපිට පුළුවනි සම්පූර්ණ මලක් ආකාරයට මේක මේ නිර්මාණයට එකතු කර ගන්න ඕන. මම ඒක අනිත් පැත්තට තිබ්බා. අනිත් පැත්තට තියලා දැන් මේ ඇඳ ගන්න යන්නේ. එතකොට බලන්න සම්පූර්ණ වෙන හැටි මල. ඔන්න අපි ඒකත් අවසන් කරගෙන යන්නේ දැන්. හරි. දැන් ඔන්න මෙතන දෙපැත්තම ඇඳිලා තියෙනවා. අපිට මේක ඊට පස්සේ ලේසි ඇඳ ගන්න මේ ටික. මේ විදිහට තමයි අපි සම්පූර්ණ කරගන්නේ මේ මල් හැඩය. මේ විදිහට ඔන්න මම පිටපත් කරගෙන ඒක නැවත මම ඒ උඩින් මතු කරගන්නවා. ආපහු පොඩ්ඩක් පැහැදිලි නැති නිසා වර්ණ කරනකොට පේන්නේ නැති වෙයි කියලායි මෙහෙම කරන්නේ. මේ විදිහට. එහෙම සකස් කරගත්තාම දැන් සම්පූර්ණ වුණා වුණ මල. දැන් අපට පුළුවනි මේකේ අපි දන්නවා අර අන්නාසි ගෙඩියේ හැඩය අපි ගන්නවනේ මෙතන මෙහෙම හතරැස් හැඩයක් එන විදිහට මේ වගේ මැද සකස් කරගන්නවා අපි. ඒක අපිට මෙහෙම අඩි රූලක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැතු වුණත් අපිට මේක ඇඳ ගන්න පුළුවන්. හැබැයි ඒක ඔබ හොඳට මතක තියාගන්න ඕනේ. භාගයක සම්පූර්ණ කරන්න යන්න එපා. එතකොට අපිට වරදින්න පුළුවන් ඉරි ටිකෙන්. ඒක නිසා මේ මල සම්පූර්ණ කරගත්තට පස්සේ තමයි අපි මේ ඉර ඇඳ ගන්න ඕනේ. මේ ඉරි ටික ඇඳ ගන්න ඕනේ. නැත්නම් අපිට වරදිනවා. ඔන්න ඔහම හදා ගන්න පුළුවන් ඊට පස්සේ. දැන් මේ විදිහට අපි මේ දැන් අපි මේ වගේ දෙක සම්පූර්ණ කරගත්තාම මේ දෙකම අපිට අරගෙන මේ විදිහට අපිට හතරක් අඳ ගන්න ඕනේ. මේ වගේ තව කොටස් 3යි අඳින්න තියෙන්නේ. මේ ටික ඇඳ ගන්නවා මේ ආකාරයට. ඉතුරු ටිකත් ඇඳ ගන්න පුළුවන් අපිට. මේකෙත් එතකොට මේ ටිකත් ඇඳගත්තාම ඔන්න ඔබට පැහැදිලි ඇති මේක පිටපත් කරගන්නේ කොහොමද කියන එක. මේ ආකාරයට අපි ඉතුරු ටිකත් අපි මේ ඉතුරු කොටසත් අර විදිහට පිටපත් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඊළඟට මේ තියෙන්නේ ඒ විදිහට පිටපත් කරගත්තු කොළය. අපි මේකේ දැන් මේ පැන්සල් ඉරි අනවශ්‍ය පැන්සල් ඉරි ටික හිමින් සැරේ මකා ගමු. මේ විදිහට මකා ගමු.
මම ඔබට මෙතනදී මුලින්ම කියන්න මුලින් අර මෙතන අපි ඉර කලින් වෙන් කිරීමක් කරා දුරට ඇඳගත්තා. මොකද අපි මේකේ මේ අණ්ඩ කියන කොටස දෙපැත්තේ තියෙන හැන්ඩල් එක කියන කොටස ඇඳ ගන්න. ඒකෙදිත් අපිට අර ට්‍රේසින් කොලේ භාවිතා කරාම ලේසි. මේ කොටස අරගෙන මේ එක කොටසක් මේ විදිහට අපිට ඇඳගත්ත හැකි. ඒකට බොහොම සුළු සැරසිල්ලක් අපිට යොදා ගන්න පුළුවනි. මේ විදිහට අරගෙන මම මේ සරල සැරසිල්ලක් අරගෙන තියෙන්නේ. මේකම අපිට ඊට පස්සේ මේකම අනිත් පැත්තට තියලා මේ පැත්තෙන් නැවත අර කලින් කරපු ආකාරයටම පිටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කොහොමද මේක මේ ඇඳලා අවසන් කරලා මේක වර්ණ කරන්න කියලා බලමු. අපි වර්ණ ගැන කතා කරා කලින් මොනවාද ගන්න වර්ණ කියන එක. අපි දැන් මේක ඒ විදිහට ඒ කියපු වර්ණ යොදාගෙන වර්ණ කරන ආකාරය බලමු. අපිට බොහොම පහසුයි මේක වර්ණ කරන එක. මුලින්ම අපි වර්ණ සකස් කර ගැනීම කරමු ඉස්සෙල්ලා. ඒ සඳහා අපි පාට මෙන්න මේ වගේ වර්ණ මේක වර්ණ මේකට ගැළපෙන. ඒ කියන්නේ අපට අවශ්‍ය ප්‍රමාණයටම ගන්න පුරුදු වෙන්න. ඒක හේතුව මදි වුණොතින් අපි පාට කීපයක් දානකොට මදි වුණොතින් අපිට ඒකට නැවත පාට සකස් කරගන්න ටිකක් අමාරු නිසා ඒකට ගැළපෙන ප්‍රමාණයටම වර්ණ අරගන්න එක හොඳයි. අපි ගන්න පුළුවන් අපි දැන් මේක මේ වර්ණ සකස් කරගෙන ඒ කියන්නේ අපි මේකට යෙලෝක ඒකම වෙනම නැවත කහ පාට පොඩ්ඩක් නැවත එකතු කරා. ඒකතු කරගෙන මේකට අවශ්‍ය ප්‍රමාණයට මදි නොවන විදිහට පාට සකස් කර ගැනීම කරන්න ඕනේ. ඒ අරගෙන අපි දැන් මේක ගාමු පාට එක. මේක බොහොම පහසුයි ගන්න. පාට ගන්න එක පහසුයි. මේක ගාගෙන යන්නයි තියෙන්නේ මෙහෙම. මේ විදියට හැමතැනම ගාගෙන යනවා. ඔය විදිහට පාට කරනවා. අපි ඒ ගමන්ම මේකේ හැන්ඩල් එක කොටසත් ඒකත් පාට කරගමු මේ පාටින්ම. මෙතන
හරි. මේ විදිහට අපි ඔන්න අවසන් කරනවා මේකේ වර්ණ කිරීම මූලික වර්ණේ මුලින්ම පාවිච්චි කරන වර්ණේ ඔන්න අපි ගාගෙන අවසන් කරනවා මේ විදිහට. ඊළඟට තියෙන්නේ අපිට ඊළඟ වර්ණ හදාගෙන තද පාට හදාගෙන අපිට ඊගාවට මේකේ හැඩතල වර්ණ මේ සැරසිලි ටික මතු කරගන්න එක තමයි ඊළඟට අපිට කරන්න තියෙන කාරණාව වෙන්නේ. මේ විදිහට අපි වර්ණ කරගන්නවා මුලින්ම ගාන වර්ණය මෙහෙම ගා ගන්නවා. අපි දැන් ඉතුරු මතු කිරීම කරන්න හදන්නේ. ඒකට අපි නැවත පාට හදා ගන්න වෙනවා. ඒකෙදි අපි මේක අර කලින් එකේ වගේ වර්ණ වතුර වැඩි කරන්නේ නැතුව ටිකක් ඝනව චුට්ටක් විතර ඝනව තියාගත්තට කමක් නැහැ. හේතුව අර තරම් අපි ලාවර්ණයක් නොවන නිසා මේක. මේ වගේ ටිකක් තදට ඒ පාට අපි හදා ගන්නවා මතු කර ගන්න ඕනේ නිසා. ඒකට පින්සල පොඩ්ඩක් තුඩ හීන් පින්සලක් වෙන්න ඕනේ. මේ ටික මතු කරගන්න අපිට එතකොට පහසු වෙනවා ඒකෙදි. අපි ඒක ගාමු දැන් බලන්න. මේ ආකාරයට වර්ණ කරනවා ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට අපි මේක වර්ණ කර ගැනීම සිද්ධ කරනවා. මේකේ අපි දැන් මල අපි ඇඳගත්තු මල ඉතුරු වෙන විදිහට මේකෙදි පසුබිම තමයි වර්ණ කිරීම කරන්නේ. පේනවා ඇති මල මං ඉතුරු කරලා තමයි මේ පසුබිම කොටස තමයි මේ තද කිරීම තද පාට කිරීම සිද්ධ කරන්නේ. පැහැදිලි ඇති ඔබට ඒක. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ඒක මේ විදිහට වර්ණ කර ගැනීම කරන්න. මෙන්න මෙහෙම.
ඒකෙදි සමහර තැන්වලදී තද පාට ලා පාට කරගන්න පුළුවන් අවස්ථාවල් එනවා. ඒවා අපි මෙහෙම බලමු ගාන ගමන්. මේක පහසු වෙන්නේ අපිට වර්ණ කීපයයි අවශ්‍ය වෙන්නේ. බොහොම අර ඇඳගැනීමේ වෙලාව තමයි ටිකක් යන්නේ. රේඛාවල් මේකේ තියෙන සැරසිලි ටික ඇඳ ගන්න විතරයි අපිට කාලය ගත වෙන්නේ. වර්ණ කිරීමේදී බොහොම ඉක්මනින් අපිට ඉවර කරගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ මෝස්තරයක් ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට පුළුවනි ගන්න. මේ කොටස පස්සේ අපි පලාපිටි කොටසත් පොඩ්ඩක් පාට කරලා බලමු. මෙන්න මෙහෙම. දැන් අපි උඩ කොටසට යම් බලන්න. මෙතන මේ කොටස. පලාපිටි හැරේ මේ විදිහට අපි මතු කරගන්නවා. ඔන්න ඔය ආකාරයට පුළුවන් මේ ටික මතු කරගන්න. අපිට පේනවා ඇති යන්තමින් එමින් මතු වෙලා ලස්සනට මල අපි ඇඳගත්තු මල පැහැදිලි වේගන එනවා. හොයාගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආකාරයට. මේකේ මේ රේඛාවල් මතු කරගන්නකොට අපිට තවත් හීනි පින්සලක් තිබ්බනම් තවත් හොඳට ලස්සනට මතු කරගන්න පුළුවන්කම තියෙනවා. මේකේ තුඩ කොටසම අරගෙන හීනියට මේ ටිකත් මතු කරගන්න පුළුවන් අපිට. එහෙම. මේ විදිහට ඔය ආකාරයට අපිට පුළුවන් ඒ ටික මතු කරගන්න. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අපිට මැද කොටස බලමු අපි. මේකෙදි මේ රවුම ඇඳගත්තු කලින් අපි මතක් කරා වගේ මේ කොටස ඉතුරු කරලා. අන්න පල්ලෙහා කොටස විතරක් පාට කරනවා. එතකොට අපිට ලස්සනට මේක රවුමක් ආකාරයට පේනවා කහ පාටින්. ඒකත් අලංකාරයක් එනවා මේ මෝස්තරේට. මේ විදිහට. මේ තියෙන්නේ එහෙම ලකුණු කරගත්තාම තියෙන හැඩය. මේ විදිහට මෙතන පෙන්නුම් කරලා අපිට පුළුවන් මේ අවසාන මේ ටිකෙත් අපිට පුළුවනි මේ එහෙම හැඩයක් එන ආකාරයට රේඛාවල් එකතු කරලා මලක මැද කොටස විදිහට එහෙම නැත්නම් අපි කර්ණිකාව කියලා කියන කොටස විදිහට අපිට මේක මෙහෙම ලස්සනට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ගමන් මේ කොටසත් අපිට පුළුවන් එතකොට මෙන්න මෙහෙම
මෙන්න මේ විදිහට අපි මේ ටික මතු කරගෙන යමු බලන්න. ඔය විදිහට. මේ තියෙන්නේ ඒ විදිහට අපි නිර්මාණය කරපු වර්ණ කරලා අවසන් වුණාම තව මතු කරන්න මේකේ තියෙන්නේ පොඩි කොටසයි. මේකේ මෙන්න මේ තැන් විතරයි තව මතු කරන්න තියෙන්නේ අපිට ඒක මෙහෙම පින්සලෙන් මේ විදිහට මතු කරගන්න පුළුවන්. මේ විදිහට අපි ඒ ටික මතු කරගමු. දැන් ඔබට පැහැදිලි ඇති මං හිතන්නේ ඒක හරි පහසුයි. අඳින කවකටු අඩි රූල් පාවිච්චි කරලා බොහොම ලස්සනට අලංකාර විදිහට අපිට මේ වගේ මෝස්තරයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ ආකාරයට. ඔන්න ඔය ආකාරයට අපිට පුළුවනි මේ මෝස්තරය ඇඳ ගන්න. ඔබට පහසුවෙන් ඒ ලකුණක් සඳහා එහෙම නැත්නම් ඒ සාමාර්ථයක් සඳහා මේ වගේ මාතෘකාවක් ආවොත් අපිට පුළුවනි මේ මෝස්තර ඇසුරින් ලස්සනට නිර්මාණයක් කරන්න මේ විදිහට. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කොහොමද මේක මේ නිර්මාණය කරන්නේ කියන එක සහ ඒක අපිට අවශ්‍ය මතු කිරීම කරන්නේ කියන එක පැහැදිලි ඇති මේ නිර්මාණයත් එක්ක මේ මෝස්තරයත් එක්ක පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි. අපි දැන් බලමු කොහොමද මේ චිත්‍රයට ලකුණු ලබා ගැනීමේදී නිර්ණායක කොහොමද කියන එක අපි පොඩ්ඩක් බලමු. ඔබට ලකුණු ලැබෙන්නේ කොහොමද කියන එක ලකුණු 30ක් ඔබට හම්බ වෙනවා. ඒ ලකුණු 30 කොහොමද ලබා ගන්නේ කියන එක සහ ඒකදී අදාළ නිර්ණායක මොනවාද කියන එක අපි සාකච්ඡා කරමු දැන්. මේ තියෙන්නේ නිර්ණායක ලකුණු දීමේ නිර්ණායක තමයි මේ තියෙන්නේ. නිර්ණායක 5ක් යටතේ තමයි ලකුණු හම්බ වෙන්නේ. ඒකෙදි පළවෙනි එක තමයි මාතෘකාවට අදාළ නිර්මාණකාරයට උචිත ආකාරයට නවතාවයකින් යුතුව සැලසුම් කිරීමේ හැකියාව කියන එක. එතකොට අපි දන්නවා අපි වෘත්තාකාර පිත්තල බන්දේසියක් ඒකට ගැලපෙනවද කියන එක අන්න එතනදී බලනවා. ඒකෙදි ඔබ කොහොමද මේ නිර්මාණය සැරසිලි එකතු කරගෙන කොහොමද මේ නිර්මාණයට ඔබ ඒ නිර්මාණ එකතු කරගත්තේ සහ ඒක නවතාවයක යුතුව කොහොමද ඔබ ඒක ඉදිරිපත් කරන්නේ කියන එක මේකෙදි බලනවා. ඊළඟට පාරිහාරික අවශ්‍යතාවයට ගැළපෙන බව හා කර්මාන්තයට උචිත බව. එතකොට මේ ඒක අපි ඒකෙදි බලන්නේ පරිහරණයට. ඒ කියන්නේ දැන් පාරිහාරික භාණ්ඩයක්නේ. ඒ පාරිහාරික භාණ්ඩය කොහොමද අපි ඒක නිර්මාණයට ගැලපෙනවද? එහෙම නැත්නම් අපිට ඒක පාවිච්චියේදී පහසු වෙන්නේ කොහොමද කියන එක බලනවා. අන්න එතනදී ඒ ලකුණ ඊළඟට ඔබට ලැබෙනවා. එතනදී ගන්න ඒ ලකුණු ලැබෙන ඊගාව නිර්ණායකය තමයි ඒ. ඊළඟට
රේඛා හැඩතල අර්ථවත්ව යොදා ගැනීමේ හැකියාව. දැන් අපි සීමිත ප්‍රමාණයක් අපිට තියෙන්නේ. කියන්නේ අපි දන්නවා ඒකෙදි මෝස්තර නිර්මාණයේදී අපිට එක ප්‍රමාණයක් අපි කියන්නේ සාම්ප්‍රදායික මෝස්තර අතරින් තමයි අපි මේක යොදාගන්නේ. එතකොට අපි ඒකට ගැළපෙන විදිහට කොහොමද අපි ඒක අර්ථවත්ව යොදාගන්නේ කියන එක මේකෙදි තවත් නිර්ණායකයක් විදිහට ගන්නවා. ඒකෙදිත් අපිට හම්බ වෙනවා ලකුණු 6ක්. ඊළඟට උචිත වර්ණ තෝරා ගැනීමේ හා භාවිතා කිරීමේ කුසලතාව කියන එක. ඒක ඔබට පැහැදිලි ඇති. අපි කතා කරා මුලින්මුත් ඒකට ගැළපෙන. ඒක එහෙම නැත්නම් අපි භාවිතා කරපු මෝස්තරයට ගැළපෙන වර්ණ මොනවාද කියන එක සාකච්ඡා කරා. අපිට ඒකට අදාළ වෙන වර්ණ. එහෙම නැත්නම් ඒ භාණ්ඩයට ගැළපෙන වර්ණය ඔබ තෝරා ගන්නවද? ඒකට වෙනත් වර්ණයක් නම් ඒකට ගැටලු ඇති වෙනවනේ. ඒක නිසා අපි ඒකට යොදා ගන්න වර්ණය මොනවාද කියන එක මේකෙදි පාවිච්චි කරන්නේ මොන වර්ණයේද කියන එක බලලා ඒකෙදි අපිට ලකුණු හම්බ වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔබ පිත්තල බන්දේසිය සඳහා නිල් වර්ණයක් කොළ වර්ණයක් වගේ දෙයක් යොදාගත්තොත් ඔබට එතනදී ලකුණු අහිමි වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඒ වගේම ඊළඟ කාරණේ අවසානයක ලකුණු 6 හම්බ වෙන නිර්ණායක වෙන්නේ විචිත්‍රත්වය, චමත්කාරය හා නිර්මාණයේ සාර්ථකත්වය කියන එක. ඒ කියන්නේ ඔබ මේ අඳින නිර්මාණය ඊට පස්සේ සිත් ගන්නා සුළු ආකාරයට තියෙනවද? ඒක විසිතුරු බව කොහොමද? ඒ සැරසිලි මෝස්තර ඔබ උචිත විදිහට යොදාගෙන තියෙනවද? ඒක කොයිතරම් සාර්ථක වෙලාද කියන එක මෙතනදී ඊළඟ නිර්ණායකයේ විදිහට බලනවා. මෙතනදී ඔබට එතනදිත් ඔබට ලකුණු 6ක් හම්බ වෙනවා. මේ ලකුණු සියලුම ඒවා ඒ නිර්ණායක 5 යටතේ ලකුණු 6 බැගින් ලකුණු 30ක් ඔබට හිමි වෙනවා. මේ මෝස්තරය ඇසුරින් ඔබ දන්නවා මෝස්තරයට ලකුණු 30ක් හම්බ වෙනවා. එතකොට ඒක ඔබේ ඒ සාමාර්ථයක් සඳහා ඔබට ඉතා වටිනා ලකුණක් වෙනවා. ඒක නිවැරදිව ඇඳීම තුලින්. හොඳයි. මම හිතනවා ඔබ අද මේ මෝස්තරය ගැන ඉතා හොඳින් පැහැදිලි කර ගැනීමක් සිදු කරගන්න ඇති කියලා. එහෙමනම් ඒක නිර්මාණයේ ඇසුරින් ඔබ මේ භාවිතා කරලා ඔබට හොඳ ජයග්‍රහණයක් ලැබේවා. ඔබ ඉදිරිපත් වෙන කොටසින් ඔබට හොඳ ජයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් නැවතත් අපි එහෙමනම් මේ වගේ පාඩමකින් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.